Right. Good morning, children. Right. දැන් අපිට ගිය සතියේ ක්ලාස් එක කරන්න උනේ නෑ ගම්වතුර හින්දා. ඊපස්සේ ගිය සිකුරාදා කරන්න උනේත් නෑ මේ ක්ලාස් එකක් තියෙනවායි කිව්ව හින්දා. පස්සේ පරාපව් සෙනසුරාදා ක්ලාස් එක දාන්න try කරා මට සෙනසුරාදා වෙලාවක් හොයාගන්න බැරි වුණා. මොකද හේතුව දාපු වෙලාවලට කීප දෙනෙකුටම පන්ති තියෙනවායි කියපු හින්දා. දැන් වෙලා තියෙන්නේ අපි අර පන්තියකට හරි නිශ්චිත වෙලාවක් දාගන්න ඕනේ. නැත්තම් ඒ ගැටලුවක් කරනවා. අපේ වෙලාව වෙනස් වෙනකොට ටිකක් අමාරුයි. මට වෙලාවක් හොයාගන්නත් අමාරුයි, ඔයාලටත් අමාරුයි. ඒක නිසා දැන් සිකුරාදා හවසත් මම හිතන් හිටියේ අපි 2-4 කරන්න. දැන් ඒකෙත් ඔය ඉස්කෝලේ පන්තියක් තියෙන කතාවක් කියලා කිව්වා ළමයි කියපු දෙනෙකුට. ඉතින් ඉරිදා උදේ මේ තියෙන වෙලාව ගැටලුවක් නැත්තම් අපිට මේ තියෙන වෙලාව දිගටම කරන්න පුළුවන්. හරිද? ඉරිදා උදේ 6 උදේ පාන්දර උනන් පස්සේ ටිකක් ගැටලුවකුත් නැහැ. මොකද කරදර අඩු නිසා ඒ තදබද අඩුයිනේ. හරිද? ඒකින් හින්දා. එහෙම වුණොත් ඉරිදා උදේ මේ තියෙන වෙලාව එහෙම වුණොත් දිගටම කරමු. මොකද සිකුරාදාත් අතන පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා. මොකද නැත්තම් අපි ආපහු අර හරි වෙලාවක් තිබුණ නැති වුනහම අමාරුයි. හැමෝටම කරගෙන යන්න අමාරුයි. ඒක නිසා හරිද? ඔයකින් හින්දා ඉරිදා උදේ මේ තියෙන වෙලාව නිශ්චිතව තියාගෙන යන් ඒ ඉංග්‍රීසි පන්තියට හොඳ. ඒ කියන්නේ දැන් මේ වෙලාව දැම්මෙන් පස්සේ ආපහු ඔයාලා කියන්නත් එපා ආපහු මේ වෙලාව වෙනස් කරන්න කියලා. හොඳද? මොකද හේතුව ඒතරට ආපහු ගැටලු වැඩි. මොකද එක්කෙනෙකුට පුළුවන් වෙනකොට තව එක්කෙනෙකුට බැරි වෙනවා. ඉතින් ඒක හින්දා මොකෝ අසල් මේ වෙලාවේ පන්තිද? පන්තියක් තියෙනවද මේ වෙලාවේ? බලමු එහෙනම් එහෙම වුණොත් සිකුරාදා අර තියෙන ඔය සිංහල පන්තිය හැමදාම තියෙනවද ඒක? නැත්නම් එදා විතරක් දාපු එකද? සිකුරාදා 1-3 වෙලා 1-3 නෙමෙයි. ඔය 1-3 වෙලාවට දාන්න කොනේ සිංහල පන්තියක් මේ කවි හනුසර්ගේ ඉස්කෝල එකක්. කිව්වේ නැද්ද හරියටම? ඒක අන්න ඒකයි වැඩි ඉතින් දැන් එහෙම වුණාම ඒතර පන්තිය පොඩ්ඩක් මම දැන් 2-4 කරපු එක පොඩ්ඩක් බර 3-5 පහළට දාපු ගමන් එපාරට තව කට්ටියකට වෙන පන්තියක්. ඒකයි තියෙන්නේ. බලමු කොහොම හරි වෙනස් කරගන්න. නැත්තම් තියෙන්නේ තව ටිකක් උදේ 5ට තම ගන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් බලමු එහෙනම් දැන් ඔයාලට මේ වෙලාව ගැටලුවක් නෑ අපහො. හරි. ඒක නිසා බලමු එහෙනම් ඒ කතා කරලා දැන් ඔයාලට හරි වෙලාවක් අපි මේකට තියාගන්න ඕන. ඕක දැන් වෙලා තියෙන්නේ මගෙත් වැරද්ද මුලදීම හරි වෙලාවක් ඔකට දාගත්තේ නැති එක. මේ නිශ්චිත වෙලාවක් දාගන්න ඕන. නැත්නම් වෙලාව වෙනස් වෙන්න ගියාම ආපහු ප්‍රශ්න ගොඩයි. හරි. ඒක නිසා මේ බලන්න නැත්තම් අර වෙලා තියෙන දැන් සමහර අය දැන් අද උදේ පන්ති තියෙනවා කියලා මම මැසේජ් එක දැම්මේ ඊයේ රෑ සමහර අය කියලා තියෙන WhatsApp messages බලන්නේ නැහැ මට පේන්නේ තාම සමහර අයගේ සීන් වෙලා නැහැ. ඒකයි තියෙන්නේ සමහර අයගේ තාම සීන් වෙලා නැහැ message එක යවපු. right හරි. එහෙම වුණොත් අදට බලමු එහෙනම් මේ වෙලාව කරලා නැත්නම් ආපහු සිකුරාදා අර වෙලාවට හරි අපි නිශ්චිත වෙලාව දා ගන්න ඕනේ ඒකයි. ඒ වෙලාවත් දා ගන්න ඕනේ. එතකොට ගැටලුවක් නැහැ. නැත්නම් මේ වෙලාව හොයන එක ඊට වැඩි ප්‍රශ්න. හරි. අපි ටියුට් එකේ අපිට තියෙන ප්‍රශ්න ටිකක් කතා කරන්න.
ටියුට් එකේ මොකද අපි තව ටියුට් එක ඉවර කරගන්න ඕනේ දැන් මේ මාසේ එනකොට. ඔව් ටියුට් එකේ 19 වෙනි ප්‍රශ්නේ. 19 අපිගේ ප්‍රශ්න ටිකක් තමයි අද කරන්නේ. 19 වෙනි ප්‍රශ්නේ බලන්න ටියුට් එකේ තියෙන. As the secretary of the Youth Inventors Club in your village or town, write a notice to be put up on the community center notice board informing the members to take part in a special meeting to discuss the future plans of the club. Then ඔයා secretary විදිහට young inventors club කියන්නේ අපි කියනවා නිපැයුම් කරුවන්ට ඉන්වෙන්ටර් කියන අලුත් දේවල් හොයා ගන්න අයට. එතකොට young inventors club එක කියන්නේ නව නිපැයුම් කරුවන්ගේ club එක. ඔයාලගේ ගමේ ඒකේ ලේකම් විදිහට ඔයා notice එකක් ලියන්න ඕනේ. community center notice board එකේ දාන්න මේ සමාජිකයන්ට විශේෂ රැස්වීමකට එන්න කියලා. ඒ රැස්වීමේදී ඔයාලා බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න future plans of the club එකේ අනාගත සැලසුම්. Use about 30 to 40 words and include the following. වචන 30ත් 47 අතර ප්‍රමාණයක් පාවිච්චි කරන්න. Include the following කියන්නේ මෙන්න මේ පහත ඒවා ඇතුල් වෙන්න ඕනේ. බලන්න date දිනය time වෙලාව venue කියන්නේ ස්ථානය and the purpose of the meeting purpose කියන්නේ අරමුණ. මේ රැස්වීමේ අරමුණ. හරිද? ඉතින් දැන් බලමු කොහොමද මේකට ආන්සර් එකක් ගන්න කියලා. දැන් notice එක කොහොමත් අපි දන්නවා උඩින්ම ලියන්න ඕන notice කියලා. ඒක කොහොමත් වෙනස් වෙන්නේ නැහනේ. notice එක කොහොමත් දැන්වීමයි කියලා උඩින් ලියන්න ඕන. ඊළඟට පළවෙනි sentence එක ලියන්න වෙන්නේ ස්පෙෂල් මීටින් කියලානේ අපි පටන් ගමු මේ විදිහට වාක්‍ය ක්‍රම කීපයකට පටන් ගන්න පුළුවන්. මම එක ක්‍රමයකට පටන් ගන්නවා හොඳද? මම ලියනවා a special meeting of the Young Inventors Club a special meeting of the Young Inventors Club විශේෂ රැස්වීමක් නවනිපැයුම් කරුවන්ගේ සංගමේ will be held on 25th of May 2021 from 8 AM to
10 am in the community center. මේ තැන විදිහට community center එක ගන්නවා. දැන් මෙහෙම මේකේ ලියලා තියෙනවා a special meeting of the Young Inventors Club. Young Inventors Club එකේ විශේෂ රැස්වීමක් තියෙනවා, will be held on 25th of May. May 25 වෙනිදා from 8 am to 10 am උදේ 8 ඉඳලා 10 වෙනකන් in the community center. දැන් අපි තියෙන දිනයයි වෙලාවයි තැනයි කියලා තියෙනවා. ඊළඟට අපිට මේකේ අරමුණක් කියන්න තියෙනවානේ. එතකොට අපිට අරමුණත් මේකටම එකතු කරන්න පුළුවන්. නැත්නම් ඒක වෙනම වාක්‍යයක් විදිහට ලියන්නත් පුළුවන්. අපිට මේකටම එකතු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට to discuss the future plans. To discuss the future plans of the club. දැන් අපි මේක එතකොට රැස්වීම තියෙන දිනය, වෙලාව, තැන, ඒකේ අරමුණක් කියලා තියෙනවා. නැත්නම් අපිට මේ අරමුණ මේ to discuss the future plans of the club කියන අරමුණ purpose එක වෙනම ලියන්නත් පුළුවන්. හරිද? අපිට ලියන්න හැකි the purpose of this meeting is to discuss the future plans of the club කියලා එක වෙනම වාක්‍යයක් විදිහට ලියන්නත් පුළුවන්. අපි කරේ දැන් මේක අර වාක්‍යෙටම එකතු කරලා ලියපු එක. ඊළඟට දැන් අපේ කරුණු ටික දාලා ඉවරයි. මේක අපි කරන්න ඕනේ ඊළඟට මෙම්බර්ස්ලට මේ මේ රැස්වීමට එන්න කියලා ආරාධනා කරන එක. ඒක අපි ලියනවා all the members are kindly requested to be present in this meeting. All the members are kindly requested. මේ ලියලා තියෙන passive voice එකේ හරිද? මෙතන are කියන be verb එකයි, මෙතන past participle එකයි, මැදට අපි kindly කියලා adverb එකක් දාලා තියෙනවා, ක්‍රියා විශේෂණය. verb එක නම් be verb එක තියෙනවා, past participle තියෙනවා. All the members are kindly requested to be present in this meeting. ඔය passive voice එකේ ලියලා තියෙනවා. අපිට ඕන නම් ඔක active voice එකේ ලියන්නත් පුළුවන්. එතකොට අපි මෙතෙන්ට දාගන්න ඕන we කියලා. we requested දෙමේ. එතකොට present tense එකට එන්න ඕන we request. අපි ආරාධනා කරන කාටද? all the members to be present in this meeting. ඒ කියන්නේ we request all the members to be present in this meeting කියලා ලියන්නත් පුළුවන්. මම මේ passive voice එකේ ලියලා තියෙන්නේ. හරිද? All the members are kindly requested to be present in this meeting. ඊළඟට අන්තිමටම මේක notice එක ලියපු දිනේ දාන්න ඕනේ යටින්. ඊළඟට notice එක ලියන්නේ කවුද කියලා. ඔව් notice එක ලියන්නේ the secretary. The secretary Young Inventors Club කියලා ලියන්න ඕන මෙතන යටින්. හරිද?
the secretary young inventors club කියලා notice එක ඉවර කරන්න ඕන. ඔය විදිහට තමයි notice එක ලියවෙන්න ඕනේ. හරිද? හරි, notice එක ලියාගන්න ඉක්මනට උත්තරේ. ලියලා ඉවරලා ඉක්මනට පොඩි message එකක් දාන්න. right, ඊළඟට ලියලා ඉවරයිනේ, ලියා ගන්න ඉන්නවත් තා. right, අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 13 වෙනි ප්‍රශ්නේ ඔයාලගේ ටියුට් එකේ. හොඳද? ප්‍රශ්න අංක 13. ඉතින් කියනවා මෙන්න මේ ප්‍රශ්නේ. You received the following note from a friend in a neighboring school. neighboring school එකක් කියන්නේ අසල්වැසි පාසලක යාළුවෙක්ගෙන් ඔයාට මේ පහත දැක්වෙන නෝට් එක ලැබුණා. මේ කෙටි පණිවිඩය ලැබුණා. write a suitable response in the space provided. මේක කියවලා මේකට suitable response එකක්, ඒ කියන්නේ ගැළපෙන පිළිතුරක් ලියන්න කියලා කියනවා. use about 40 to 50 words. වචන 40ත් 50ත් අතර ප්‍රමාණයක් පාවිච්චි කළා. දැන් බලන්න එතන notice එක අපිට එවලා තියෙන note එක සන්තුලි
සන්තුලිට එවලා තියෙනවා රණුදි. රණුදි තමයි sender මේක එවලා තියෙන්නේ. ඒක කියනවා I hope to watch the drama in your school. මම බලාපොරොත්තු වෙනවා to watch the drama in your school. ඔයාලගේ පාසලේ නාට්‍ය බලන්න with my younger brother and sister. නංගි මල්ලි එක්ක. Please tell me the time it starts and the duration. මට කියන්න එක පටන් ගන්න වෙලාව. Where to buy tickets. කොහෙන්ද tickets ගන්නේ. Whether we need to wear school uniforms. අපි පාසල් නිලැඳුම් ඇඳගෙන එන්න ඕනද කියලා. ඉතින් රණුදි තමයි නෝට් එක ලියන්නේ. අපි බලමු දැන් මේකට රිප්ලයි එකක් කොහොමද ලියන්නේ කියලා. ඔව් මේක ලියාගෙන ඉවරයි. තව ලියා ගන්නයි නෑ නේද? රයිට් එහෙනම් බලමු මේකට ප්‍රශ්න ලියන්න. රයිට් නෝට් එකක් හින්දා දැන් මතක තියාගන්න නෝට් එක අපිට දිනේ දාන්න පුළුවන්. දැන් මේ නෝට් එකේ නම් දිනේ දාලා නැහැ. ඔයාලගේ ප්‍රශ්නේ තියෙන එකේ අපිට උත්තර ලියනකොට දිනේ දාන්න පුළුවන්. වම් අත පැත්තේ දකුණු අත පැත්තේ උඩම. දිනේ දාන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ සැලියුටේෂන් එක ආමන්ත්‍රණය ඩියර් කියලා පාවිච්චි කරන්න එපා. හරිද? කෙලින්ම යාළුවාගේ නම පාවිච්චි කරන්න. දැන් මේක අපි ලෙන් රණුදිට. රණුදි එන්න ඕන සැලියුටේෂන් එක විදියට. ආමන්ත්‍රණය විදියට රණුදි. ඩියර් රණුදි කියලා එහෙම ලියන්න එපා. හරිද? රණුදි. ඊළඟට අපෙන් අහනවා දැන් මේකේ අහන්නේ මේ රණුදි අහනවා සන්තුලිගෙන් මම ඔයාලගේ ඉස්කෝලේ ඩ්‍රාමා එක බලන්න එන්න කැමැත්තෙන් ඉන්නවා නංගි මල්ලි එක්ක. ඩ්‍රාමා එක පටන් ගන්න වෙලාවයි ඒක ඩියුරේෂන් එක තියෙන වෙලාව කොච්චර කාලයක් තියෙනවද? where to buy tickets කොහෙන්ද ටිකට්ස් ගන්නේ? ඒ වගේම whether we කියන්නේ අපි පාසල් යුනිෆෝම් එක අඳින්න ඕනද කියලා අහලා තියෙනවා. ඉතින් නෝට් එක අපි නෝට් එකක් ලියනකොට වෙන වැල්වටාරන් ලියන්නේ නැහැ. ඒ කියන්නේ වෙන වෙන කරුණු ලියන්නේ නැහැ. අදාළ කාරණේ විතරයි ලියන්නේ. නෝට් එක ලියන්නේ how are you ආට කොහොමද? I'm fine මට නම් හොඳින්. මේ what about the members of your family? පවුලේ අය කොහොමද? ඒව අහන්නේ නැහැ නෝට් එකක. හරිද? නෝට් එක අපි කියන්නේ බොහොම කෙටි වෙන්න ඕනේ. කෙටි වෙන්න ඕනේ to the point. අදාළ කාරණේ විතරයි. වෙන වෙන වැල්වටාරන් ලියන්නේ නැහැ. right ඒක නිසා මුලින්ම අපි ලියනවා ඩ්‍රාමා එක මෙන්න මේ වෙලාවට පටන් ගන්නවා මෙච්චර කාලයක් තියෙනවා ටිකට්ස් මෙන්න මේ තැන් වලින් ගන්න පුළුවන් පාර යුනිෆෝම් එක අඳින්න ඕනද නැද්ද කියන එකයි කියලා අපි නෝට් එක ඉවර කරන්න ඕන හරිද එතකොට අපි ලියමු the drama will be staged නාට්‍ය වේදිකාගත වෙනවා හොඳද
The drama will be staged on 26th of May 26 වෙනිදා from 6 p.m. to 9 p.m. in our school main hall. මම ඔකට දිනයක් දැම්මා. වෙලාව අපේ ඩියුරේෂන් එකට අහලා තිබුණා. එතකොට පටන් ගන්න වෙලාවත් මේකෙන් බලා ගන්න පුළුවන්. ඩියුරේෂන් එක කියන්නේ කාල සීමාව බලා ගන්නත් පුළුවන්. From 6 p.m. to 9 p.m. in our school main hall. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ තමයි තියෙන්නේ. The tickets can be bought. එතනත් අපි ලියලා තියෙන්නේ passive voice එක. හොඳද? ක්‍රියාව කරන එක්කෙනා නෙමෙයිනේ මුලට අරන් තියෙන්නේ. ක්‍රියාව කරන එක්කෙනා නෙමෙයි මුලට අරන් තියෙන්නේ. The tickets can be bought. අරගන්න පුළුවන්. Tickets can be bought from the school cooperative shop. Tickets ගන්න පුළුවන් ඉස්කෝලේ cooperative shop එකෙන්. හරිද? ඉස්කෝලේ තියෙනනේ සමුකාර cooperative shops හරි. ඒකෙන් ගන්න පුළුවන් tickets. ඊළඟට අපෙන් අහලා තියෙනවා ස්කූල් යුනිෆෝම් එක අඳින්න ඕනද කියලා. එතකොට අපි කියනවා you don't need to wear your school uniform as it is you don't need to wear your school uniform as it is open to everyone. මේක හැමෝටම විවෘතයි. ඒක නිසා ඔයා school uniform එක අඳින්න ඕනේ නෑ. ඊට අපි note එක ඉවර කරනවා. I am also hoping to watch the drama. මමත් ඩ්‍රාමා එක බලන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. Join me at the school gate. Join me at the school gate කියන්නේ school gate එක ගාවදී මාත් එක්ක එකතු වෙන්න. ඊළඟට දැන් ඔක තමයි note එක. අපි කරුණු ඔක්කොම ලෝකේ ලියලා තියෙනවා. ඊළඟට අවසන් කරනවා තමන්ගේ අත්සන දාලා සන්තුලි මේක ලියන්නේ. එතකොට සන්තුලි කියලා යටින් අත්සන් කරන්න එච්චරයි. complimentary clauses ඒවා මුකුත් නැහැ. ඔන්න ඔය විදිහට තමයි note එක එන්නේ. උඩින් දිනේ දැම්මා. මෙතන නම ලියලා salutation එක ලිව්වා. අවශ්‍ය කාරණේ ලිව්වා. අපහු යටින් ලියන කෙනා අත්සන් කරා. හරිද?
වෙන වැල්වට අරන් දිග කරුණු ලියන්නේ නැහැ. So අපි ලිව්වේ the drama will be staged on 26th of May from 6 p.m. to 9 p.m. in our school main hall. The tickets can be bought from the school cooperative shop. You don't need to wear your school uniform as it is open to everyone. හැමෝටම විවෘත නිසා school uniform එක අඳින්න ඕනේ නැහැ. I'm also hoping to watch the drama. I'm also hoping to watch the drama. So කියලා අපි දාමු දෙන්න. So join me at the school gate එක නිසා මාත් එක්ක එකතු වෙන්න ඉස්කෝලේ ගේට් එක ගාවදී කියලා යටින් අත්සන් කරන්න ඕනේ සන්තුලි. right. දැන් නෝට් එක ලියා ගන්න. ඔව් එසේ කීපයකුත් SS කීපයක් ලියන්න දෙන්නම්. හරිද? කොහොමත් විභාගෙට කිට්ටු හින්දා තව මට වල විභාගේ කල්යයි. එහෙම කතාවක් තියෙනවනේ විභාගේ කල්යයි කියලා. හරි. SS කීපයකුත් මම දෙන්නම්. හරිද ඉවරයිද ලියලා?
හරි. ලියලා ඉවරයි. ඉක්මනට 11 වෙනි ප්‍රශ්නේ බලා ගන්න. 6 වෙනි පිටුවේ තියෙනවා. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඔයාලා ඉක්මනට බලා ගන්න. ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න හොඳද? 11 වෙනි ප්‍රශ්නේ මෙන්න මේක. ටියුට් එකේ 11 වෙනි ප්‍රශ්නය. මම මේකේ රෙකෝඩින් එකක් දාන්නම් ගෲප් එකට. මොකද මේ සමහර අය පස්සේ දකින්න අය ඉන්නෝනේ. ඒක නිසා මේ රෙකෝඩින් එක ටිකක් අර මේ දැන් අද හෙටම දාන්න බැරි වෙයි. තව දවසක් දෙකක් යයි. මොකද මේ සිග්නල් ගොඩාක් ස්පීඩ් වැඩි. ඒකින්ද අප්ලෝඩ් වෙන්න සෑහෙන වෙලා යනවා. හරිද? ගොඩක් වැඩක් කරන්න නැති වෙලාවක් බලනකොට අප්ලෝඩ් වෙන්න දාන්න. ඒක නිසා මේ මම වීඩියෝ එක දාන්න. හොඳද? රයිට්. 11 වෙනි ප්‍රශ්නේ බලන්න. read the following text. අපිට කියනවා මේ ටෙක්ස්ට් එක කියවන්න and fill in the blanks. ප්‍රශ්න වලට උත්තර ලියන්න. use the words given in the box. මේ box එකේ තියෙන වචන පාවිච්චි කරන්න. නැත්නම් prepositions දීලා තියෙන්නේ. හරිද? there is one extra word. අමතර එක වචනයක් වෙනවලු වැඩිපුර. ඉතින් දැන් අන්න එහෙම වුණාම තමයි ගොඩක් අයට තියෙන ගැටලුව. එකක් වැඩිපුර තිබුණාම ප්‍රශ්නේ. එහෙම එකක් වැඩිපුර දෙන්නෙම අපි අමාරුවේ දාන්න. ඒකට අපි හරියට දැනගෙනම ඕනේ දාන්න. මම විනාඩියක් දෙන්නම් ඉක්මනට උත්තර ටික දාන්න බාන ඔය තියෙන prepositions ටික.
හරිද? දැන් බලන්න. ඔව් දැන් බලන්න. About 1.6 billion gallons of Coca-Cola are sold every year. 1.6 billion 1.6ක් Coca-Cola gallons විකුණනවා every year හැම අවුරුද්දෙම. ඊළඟට හිස්තැන blank එක all over 160 countries. රටවල් 130කට වඩා කියන එක උතන. අපිට උතනට ගන්න පුළුවන් preposition එක තමයි in කියන preposition එක. in කියන්නේ තුල කියන එක. රටවල් 160කට වඩා වැඩි ප්‍රමාණයක් තුල පළවෙනි උත්තරේ තමයි in over 160 countries. The drink was invented. මේ drink එක හොයාගත්තේ. දැන් එතන passive voice construction එකක් තියෙන බලන්න වාක්‍ය passive voice was invented කියලා තියෙන්නේ past tense p verb එකයි past participle එකයි. ඒතර past tense passive voice වාක්‍යයක් තියෙන්නේ ක්‍රියාව කරන එක්කෙනා නෙමෙයි මුල ඉන්නේ. passive voice වල ඒකනේ තියෙන්නේ ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය මුල නැහැ. මේක හොයාගත්තා කවුද හොයාගත්තේ කියලා නෑ. එතකොට එයා එන්නේ ඔබ්ජෙක්ට් එකට. මේ තියෙන්නේ ડોક્ટર ජෝන් පෙම්බර්ටන් කියලා. ඉතින් අපි ඒජන්ට් එහෙම නැත්නම් ක්‍රියාව කරන එක්කෙනා දාන්න කලින් පැසිව් වොයිස් වල ඔබ්ජෙක්ට් එකට අපි ප්‍රිපොසිෂන් එකක් පාවිච්චි කරනවා by කියලා. එතකොට the drink was invented by Dr. John Pemberton in Atlanta as a health drink. මේක health drink එකක් විදිහට තමයි මුලදී හඳුන්වා දීලා තියෙන්නේ. ඊළඟට දිනේ තියෙන එක හඳුන්වා දීපු හොයාගත්ත 8 May 1886 1886 මැයි 8 වෙනිදා දිනයක් හින්දා ඊට කලින් අපි පාවිච්චි කරන ප්‍රිපොසිෂන් එක තමයි on. දින දවස් නම් on කියලා ගන්න ඕනේ. on 8 May 1886. But it was given the name Coca-Cola by his partner. උනට Coca-Cola කියලා මේකට නම දුන්නේ ඔහුගේ partner ඔහුගේ සගයා. Because it was originally made මොකද හේතුව මේක හදන්නේ the coca plant. coca කියන plant එකෙන් තමයි හදන්නේ. ඒක නිසා Coca-Cola කියලා කියනවා. එතන preposition එක තමයි from කියන එක. It was originally made from coca plant. In the first year, පළවෙනි අවුරුද්දේ only 9 drinks a day were sold. පළවෙනි අවුරුද්දේ දවසකට drinks සාමාන්‍යයෙන් කියනවා දවසකට drinks 9යි තමයි විකිණිලා තියෙන්නේ. sold customers කියලා තියෙන්නේ. විතර customers කියන්නේ පාරිභෝගිකයින්ට. එහෙනම් sold to. In the first year, only 9 drinks a day were sold to customers. The billions, next one, the business was bought by Asa Candler in 1888. 1888 දී ආසා කැන්ඩලර් මේ බිස්නස් එක ව්‍යාපාරය මිලදී අරගෙන තියෙනවා. ඊළඟට billions blank
bottles and cans have been produced since 1895. 895 ඉඳලා මේ වෙනකන් බිලියන ගාණක් බෝතල් කෑන් නිෂ්පාදනය කළ තියෙන කොකා කෝලා, but the recipe is still kept a secret. ඒකට අදටත් මේ රෙසිපි එක කොකා කෝලා හදන වට්ටෝරුව තියෙන්නේ වට්ටෝරුව තියෙන්නේ රහසක් විදිහට. හතරවෙනි එකට උත්තරේ දාන්නේ, හතරවෙනි එකට from මම උත්තරේ දාලා තියෙන්නේ. ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද ඔයාලට? ස්ක්‍රීන් එක ෂෙයා වෙලා පේන්නේ නැද්ද? හරි. හරිද? එතකොට billions මෙතන එන්න ඕන උත්තරේ of billions of bottles and cans have been produced since 1895, but the recipe is still kept a secret. තාම අදටත් ඒක රහසක් මේ කොකා කෝලා හදන රෙසිපි එක. හරිද? දැන් එතකොට අපි ඔය දැන් කතා කරේ 11 වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපිට ටියුට් එකේ ඊළඟට කතා කරනවා 18 වෙනි ප්‍රශ්නේ. question number 18 18. ඒ කියන්නේ මෙන්න මේ කොටස මම පෙන්නන්නම්. ඒ ප්‍රශ්නේ ටිකක් කල්පනාවෙන් අපි කරන්න ඕන. right මෙන්න මේ page number 9 වල 9 වෙනි පිටුවේ තියෙන question එක බලන්න. read the following dialogue. අපිට කියනවා දෙබස කියවන්න and turn the underlined parts of the sentences in active voice into passive voice. මේකේ underline කරපු කොටස active voice එකෙන් passive voice එකට හරවන්න කියලා තියෙනවා. The first words of the answers are also given. First few words of the answers are also given. එක උත්තරේ පළවෙනි වචන කීපය දීලා තියෙන්නේ. දැන් ඔක ගැටලුව තමයි මේ underline කරපු කොටස් නෑ active voice. දැන් මම මේකේ underline කරනවා. ඔයාලත් ඒ කොටස තමන්ගේ පොතේ ටියුට් එකේ underline කරගන්න. පළවෙනි එකේ මෙන්න මේක අන්ලයින් වෙන්න ඕනේ. ඊළඟට දෙවැනි එකේ මෙන්න මේ වාක්‍ය අන්ලයින්. තුන්වෙනි එකේ මේ ප්‍රශ්නය. හතරවෙනි එකේ මෙන්න මේ කොටස.
පස්වෙනි එකේ මේ කොටස අන්තිම එකේ මෙන්න මේ කොටස. ඔන්න ඔය කොටස් ටික තමයි අන්ඩර්ලයින් වෙන්න ඕනේ. මම මේ ටික අන්ඩර්ලයින් කරගන්න. ඊට පස්සේ කොහොමද බලමු මේකේ අපි මේක පැසිව් වොයිස් වලට හරවන්නේ. right දැන් බලන්න මෙතන බලමු පළවෙනි එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. හරිද? මම කීපයක් කියලා දෙන්නම් මේක කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් උත්තර ලියන්න. නැත්නම් පැසිව් වොයිස් ක්වෙස්චන් එකක් එනකොට ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ ඔයාලට වාක්‍යයක් දීලා මේක ඇක්ටිව් වොයිස් එකෙන් පැසිව් වොයිස් එකට හරවන්න කියනකට වඩා ඔය වගේ තමයි දෙන්නේ. හරිද? දැන් බලන්න මේක අපි පළවෙනි එකේ ඉරියන්ටපු වාක්‍ය බලමුකෝ. ඒකේ උත්තරේ දීලා තියෙනවා have you changed my son's school syllabus? Have you changed my son's school syllabus? ඔකනේ ප්‍රශ්නේ. දැන් ඉස්සෙල්ලා බලන්න මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ මේ change have changed කියන verb එකේ have මෙතන තිබිච්ච have එක ඉස්සරහට ගෙනහිල්ලා. හරි? ප්‍රශ්නේ හදලා තියෙන්නේ එහෙමයි. You have changed කියන එකේ have ඉස්සරහට ගෙනිච්චාම have you changed කියලා ප්‍රශ්නේ හැදෙනවා. හරිද? අපිට කරන්න තියෙන එතන මෙයානේ subject එක. My son's school syllabus කියන්නේ object එක. හරිද? දැන් අපි මේක passive voice කරනකොට අපි දන්නවා subject object මාරු කරන්න ඕන. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන එක්කෙනා object එකට දාලා මෙයා වගේ එන්න ඕන subject එකට. එහෙනම් my son's school syllabus කියන එක එනවා මුලට. හරි? දැන් එයා තමයි subject එක. ප්‍රශ්නයක් නිසා මුලට ගන්න ඕනේ. මෙතන has හරි have හරි මෙතෙන්ට තියෙන්න ඕනේ. ප්‍රශ්නේ නිසා. දැන් මෙයා you හින්දා තමයි මෙතෙන්ට have ගත්තේ. my son school syllabus කොහම ඒක වචනයි. එහෙනම් have නෙමෙයි
මෙතෙන්ට has ගන්න ඕන. has my son school syllabus. ඊළඟට මෙතෙන්ට ගන්න verb එක. මම උදාහරණයක් ලියන්නම්. I have written a letter කියලා වාක්‍යයක් ලිව්වොත් මේක තමයි verb එක. ක්‍රියාපදය verb එක හැදිලා තියෙන්නේ has හරි have. මෙතන have වරන් තියෙන්නේ අපි have වලට past participle එකතු කරලා ඒ කියන්නේ tense එක present perfect. present perfect. present perfect tense එකේ passive voice එක හදනකොට subject object මාරු කරනවානේ. එතකොට a letter අපි verb එක හදන්නේ මතක තියාගන්න has හරි have හරි passive verb එක. හරිද? passive verb එක හදන හැටි තමයි මතක තියාගන්න ඕනේ. has එහෙම නැත්නම් have ඒකට එකතු කරා been ඒකට ආපහු එකතු කරනවා past participle. ඒ විදිහට තමයි මේකේ passive verb එක හදාන්න. උතර I එක have ගත්ත ඒ වුණාට letter එක ගන්න ඕන has. ඒකට එකතු කරන්න ඕන been. ඒකට එකතු කරන්න ඕන past participle එක. දැන් ඒකේ ගැටලුවක් නැහැ මොකද අපි උඩට අරගන්නේ past participle එක. active voice එකට verb එක හදන්න ගන්නෙත් has have එක past participle. ඒ නිසා ඒක කෙලින්ම දාන්න පුළුවන් පහලට. එතකොට a letter has been written by me කියලා එනවා. මෙන්න මෙහෙම තමයි verb එක හදන්නේ. has have been past participle. මේ verb එක හදන හැටි මතක තියාගන්න ඕනේ. හරිද? දැන් ওই verb එකේ අපි passive verb එකනේ මෙතන දාන්නේ. ඒ verb එකට එන්න ඕන has have been past participle. දැන් අපි has එක අරන් තියෙනවා මුලට. හරිද? එතකොට ඉතුරු වෙනවා been එකයි past participle එකයි. එහෙනම් been දාන්න මෙන්න past participle එක. change කියන එකේ past participle එක changed by. Has my son's school syllabus has been changed by you කියලා එන්න ඕන. හරිද? ඔන්න ඔය විදිහට අපිට කියන්නේ උඩ වාක්‍ය passive voice කරලා පහලින් ලියන්න ඕන. හරිද? ඊළඟට මම දෙවෙනි එකටත් උත්තරේ කියන්නම්. ඊපස්සේ පොඩි වෙලාවක් දෙන්නම් ඔයාලට උත්තර ලියන්න ඒකට. Good morning teacher, good morning. Mother I am sorry for disturbing you. Have you changed my son's school syllabus? ඔයාලා අපේ පුතාගේ school syllabus එක වෙනස් කරාද? Teacher කියනවා yes, that is true. අපි වෙනස් කරා. The department does that once every 5 years. Department එකෙන් once every 5 years කියන අවුරුදු 5කට සැරයක් syllabus එක වෙනස් කරනවා. The answer එක passive voice කරන්න ඕන the department does that once every 5 years අවුරුදු 5කට සැරයක් department එක කරනවා කියන එක. ඉතින් මේකේ අපිට උත්තරේ දීලා තියෙනවා මුල ටික. subject එක දීලා තියෙනවා is done කියලා verb එකක් දීලා තියෙනවා. අපිට පොඩි කොටසයි කරන්න තියෙන්නේ. It is done අපි කරන්න ඕන ක්‍රියා by the department once every 5 years. කියලා උත්තරේ දාන්න විතරයි තියෙන්නේ. subject එකයි verb එකයි උත්තරේ දීලා තියෙනවා. හරි? එච්චරයි අපිට පිටිපස්සේ කෑල්ල විතරයි ලියන්න තියෙන්නේ. ඒක ලේසි. හරි. ඒ විදිහට ඉතුරු ටිකත් ඉක්මනට කරන්න බලන්න. තව 3ක් තියෙනවා. ඒ තුනට ලියන්න බලන්න උත්තර.
ඉවර නම් මට කියන්න. හරි බලමු දැන් තුන්වෙනි එක බලන්න. Mother, will this create any difficulties for my son? Will this create any difficulties for my son? ඒ කියන්නේ මේ සිලබස් එක මාරු කරයින් පුතාට
මොන හරි අපහසුතාවයක් මේක තේරුම් ගන්න අමාරු බවක් ඇති වෙයිද කියලා අහනවා. කොහොමද දැන් ඒක අපි ලියාගන්නේ? ඒකට ප්‍රශ්නේ තමයි will this create any difficulties for my son? ඕකනේ ප්‍රශ්නේ. එතකොට මෙතන ඇත්තටම ප්‍රශ්නේ හදලා තියෙන්නේ මෙන්න මෙතන තිබිච්ච will එක ඉස්සරහට ගෙනල්ලා. හරිද? එතකොට මෙයා තමයි සබ්ජෙක්ට් එක විදියට යන්නේ. this කියන්නේ එතකොට syllabus change එක හොඳද? any difficulties කියන එක තමයි ඔබ්ජෙක්ට් එක විදියට යන්නේ. හරි? එතකොට මේක passive voice වෙනකොට any difficulties කියන එක එනවා ඉස්සරහට. සබ්ජෙක්ට් එක විදිහට මුලට will තියෙන එක වෙනස් වෙන්නේ නැහනේ. හරිද? දැන් will play කියලා තිබුණොත් active voice එක verb එක අපි passive voice කරන්නේ will be played කියලා. ඒ කියන්නේ අපි passive verb එක හදන්නේ will be වලට මම pp කියලා දාලා තියෙන past participle එකතු කරලා. හරිද? will මෙතන තියෙනවා මුල. එහෙනම් මෙතෙන්ට be එන්න ඕන, create කියන එක created වෙන්න ඕන. එතකොට will any difficulties be created by this for my son? Will any difficulties be created by this for my son කියලා passive voice වෙන්න ඕන sentence එක. ඊට පස්සේ teacher කියනවා no not at all don't worry. not at all don't worry කියන්නේ එහෙම වෙන්නේ නැහැ. බය වෙන්න එපා. The teachers will assist the students when necessary. Teachers will assist. ගුරුවරු assist කරයි. assist කියන්නේ සහයෝගය දෙයි. උදව් කරයි. when necessary අවශ්‍ය වෙලාවට ළමයින්ට උදව් කරයි ගුරුවරු. එතකොට අපිට තියෙනවා බලන්න the students කියලා විතරයි දීලා තියෙන්නේ එතන. ඒකේ තියෙන්නේ the teachers will assist the students when necessary නේ. ඒතර අපි උඩ වාක්‍ය ලියලිමු. Teachers will assist the students the teachers will assist the students when necessary. ගුරුවරු assist කරයි. උදව් කරයි ළමයින්ට අවශ්‍ය වෙලාවට. මෙයා subject එක, මෙයා verb එක, මේ ටික object එක. එතකොට
passive voice වෙනකොට the students එන්න ඕන මුලට. දැන් ඒක දාලා තියෙනවා. ඔයාලගේ උත්තරේ එක තියෙනවා. the students එහෙනම් verb එක will assist කියන එක මම ඉස්සෙල්ලා කිව්ව verb එක හදන විදිහ will be past participle වෙනවා. එහෙනම් assisted වෙනවා. The students will be assisted by the teachers. එක එන්නෝනේ අගට. By the teachers when necessary. The students will be assisted by the teachers when necessary කියලා උත්තරේ එන්න ඕනේ. ඊට යට එක. එතකොට mother කියනවා he used to study the books his brother gave කියනවා එයා පුරුදු වෙලා හිටියලු සහෝදරයා දීපු පොත් ස්ටඩි කරන්න. සහෝදරයා දීපු පොත් අධ්‍යයනය කරන්න ඔහු හුරු වෙලා හිටියා. එතකොට answer given කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. given කියන එක එන්නේ නැහැ එතන වැරදි. හොඳද? එතකොට ඔව් එතන උත්තරේ එන්න ඕන මේ විදිහට the books given by his brother used කියන එක verb එක had been used. The books given by his brother had been used by him to study. The books given by his brother had been used by him to study කියලා එන්න ඕනේ. හරිද? ඒකේ උත්තරේ the books given by his brother had been used by him to study කියලා උත්තරේ එන්න ඕනේ. ඊළඟට අන්තිම එක teacher it doesn't matter we will give your son a new list of books කිව්වා. don't it doesn't matter එක ප්‍රශ්නයක් නෑ අයියාගේ පොත් ඕනේ නෑ. we'll give your son a new list of books අපි ඔයාගේ පුතාට අලුත් පොත් ලිස්ට් එකක් දෙන්නම් කියලා කිව්වා. ඔය සිලබස් එක වෙනස් වෙන නිසා. එතකොට we will give your son a new list of books මේක තමයි වාක්‍ය. we will give your son a new list of books. ඒක passive voice කරනකොට your son කියන එක මුලට අරන් තිනවා. මෙයා verb එක, මෙයා subject එක, මෙයා object එක. එහෙනම් your son subject එක වෙනවා verb එක will be given මොකද will එක will be වෙනවා give කියන එක past participle given.
your son will be given a new list of books by V කියන එක අස් වෙනවා. එතකොට your son will be given a new list of books by us කියලා වාක්‍ය හැදෙනවා. හරිද? ඉක්මනට වැරදි තිරනවා හදාගන්න. right ඊළඟට ඔය ටියුට් එක වල 16 වෙනි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. අනේ බලා ගන්න 16 වෙනි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ අපි දැන් කලින් කරා ප්‍රශ්නේ උඩ ප්‍රශ්නේ. උඩ ප්‍රශ්නේ right. නැස ඔව් හරි. 16 වෙනි ප්‍රශ්නේ දැන් 16 වෙනි ප්‍රශ්නේ මෙහෙම එකක් තියෙන්නේ. 16 වෙනි ප්‍රශ්නේ adjectives හදන්න කියලා කියනවා අපිට suffixes දෙකක් දීලා තියෙනවා. එකක් CIAL shell කියන එක අනිත් එක channel TIONAL. ඉස්සෙල්ලා අපි වචන ටික හදා ගන්න ඕනේ. match the two halves and form adjectives. ඒ කියන්නේ භාග දෙක එකතු කරලා adjectives හදන්න. 17 කියලා ප්‍රශ්නයක් නෑ. එතන 17 කපලා දාන්න. මොකද හේතුව ඒ තිබුණත් කමක් නැත්නම් අංක පැටලෙන හින්දා අපිට 16 ওই වචන ටික හදලා ඒ වචන වලින් යට හිස්තැන් පුරවන්න තියෙන්නේ. හරිද? දැන් බලමු ඉස්සෙල්ලා ඔගේ වචන ටික හදා ගන්න. right බලා ගන්න. දැන් පළවෙනි වචනේ ඔන්න ඔහොම තියෙන්නේ. කම කියලා තියෙන්නේ. ඔයා එතන එකතු කරන්න CIAL commercial ඉස්සරහින් ලියන්න. හරිද? commercial කියන්නේ ව්‍යාපාරික කියන තේරුම. හරි? ඊළඟට NA තියෙනවා ඊට යට. NA වලට අපි එකතු කරන suffix එක තමයි CIAL නෙමෙයි TIONAL. කියන එක එතකොට හැදෙනවා national කියලා. national කිව්වහම ජාතික. ඔය වචනෙට පිටිපස්සට කෑලි දෙක එකතු කරලා කොටස් දෙක එකතු කරලා අපිට adjective එක හදන්න තියෙන්නේ. ඊළඟට EDUCA එතන අපි එකතු කරන්නේ TIONAL. ඒ කියන්නේ educational අධ්‍යාපනික. next one ARTI තියෙන්නේ RT. ඔව් FI තියෙනවා. RT අපි මේකට එකතු කරන්නේ CIAL artificial
ආටිෆිෂල් කියලා කියනවා අපි කෘතිම. ආටිෆිෂල් කියලා කියන්නේ කෘතිම. ස්වභාවික දේවල් නෙමෙයි කෘතිම දේවල් වලට අපි ආටිෆිෂල් කියලා කියනවා. ඊළඟට ඇඩි ඔන්න ඔහොම තියෙනවා. ඔකට එකතු කරන්න TIONAL ඇඩිෂනල්. ඇඩිෂනල් කියන්නේ අතිරේක. නැත්නම් අපි කියනවා අමතර. දැන් මම කිව්වොත් ඇඩිෂනල් සෙක්‍රටරි කියලා අතිරේක ලේකම්. හරි. අන්නේ තේරුම. ඊළඟට කන්ව මෙහෙම තියෙනවා. කන්වර්සේෂනල් කියන එක TIONAL කන්වර්සේෂනල් කියන්නේ සාකච්ඡාමය. අන්තිම එක crucial. crucial කියන්නේ බොහොම වැදගත් තීරණාත්මක. crucial කිව්වොත් වැදගත් එහෙම නැත්නම් තීරණාත්මක. දැන් වචන ටික හදලා තියෙන්නේ. බලන වචන ටික commercial කියලා කිව්වොත් ව්‍යාපාරික. national කියලා කිව්වොත් ජාතික. educational කියන්නේ අධ්‍යාපනික. artificial කියන්නේ කෘත්‍රිම. additional කියන්නේ අතිරේක එහෙම නැත්නම් අමතර. conversational කියන්නේ සාකච්ඡාමය. crucial කියන්නේ වැදගත් එහෙම නැත්නම් තීරණාත්මක. දැන් ඔයාලා කරන්න ඔය හදාගත්තු වචන ටික යට හිස්තැන් වාක්‍ය පහේ තියෙනවා හිස්තැන් පහක්. ඉතින් වාක්‍ය හොඳට කියවන්න. කියවලා ඒ ගැළපෙන වචනේ ගැළපෙන හිස්තැනට දාන්න ඕනේ. ඉක්මනට කරන්න බලන්න.
හරි බලන්න දෙයක් වාක්‍ය ටික මෙන්න මේ විදිහට උත්තර එන්න ඕනේ. හොඳ 17 වෙනි ප්‍රශ්නේ මම ස්ක්‍රීන් එකට දාන්නම්. මෙන්න මෙතන ඒක කියනවා බලන්න පළවෙනි ෆස්ට් සෙන්ටෙන්ස් එක please mention කියන්නේ සඳහන් කරන්න. කරුණාකරලා සඳහන් කරන්න your blank එකක් qualifications in your biodata. biodata කියන අපේ අර ජීවදත්ත පත්‍රිකාව කියලා ඔයාලා මොන හරි රැකියාවකට අයදුම් කරනකොට biodata එකක් යවන්න ඕන. තමන්ගේ තොරතුරු ඇතුළත් කරලා. ඒතර ඔකට උත්තරේ එන්න ඕන please mention your educational qualifications. ඒ කියන්නේ අධ්‍යාපනික සුදුසුකම්. වාගේ අධ්‍යාපනික සුදුසුකම් බයෝඩේටා එකේ කරුණාකරලා සඳහන් කරන්න කියන එක. නම්බර් 2 දෙවෙනි එක බ්ලැන්ක් එකක් හරිද? ඔයාලට ඇහෙනවද මං කියන එක? ඔව්. හරි. Right. Second one, coloring and flavors in food can be harmful to health. Coloring and flavors කියන්නේ වර්ණකාරකයි flavors කියන්නේ රසකාරකයි. එතකොට වර්ණකාරකයි රසකාරකයි in food කෑම වල can be harmful to health. harmful කියන්නේ අහිතකරයි. සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. එතකොට මොන විදිහේ වර්ණකාරක රසකාරකද අපි උත්තරේ ගන්න උඩින් artificial කියන උත්තරේ. ඒ කියන්නේ කෘත්‍රිම වර්ණකාරක. Artificial coloring and flavors in food can be harmful to health. කෘත්‍රිම වර්ණකාරක රසකාරක ශරීර සෞඛ්‍යයට අහිතකරයි. Third one, the blank එකක් film festival will be held next week. කියනවා film festival එක කියන්නේ සිනමා උළෙල ලබන සතියේ තියෙනවලු. දැන් අපිට උතනින් ගන්න තියෙන වචන වලින් අපිට ඉතුරු වෙන්නේ ගන්න පුළුවන් ගැළපෙන වචනේ තමයි national කියන එක. The National Film Festival will be held next week. ජාතික චිත්‍රපට උළෙල ලබන සතියේ තියෙනවා. Number 4 it is blank එකක් that you get through the exam if you want to engage in higher studies. ඉතින් it is blank එකක් that you get through the exam. get through කියන්නේ exam එක pass වෙන එක. exam එක through වෙනවා කියන්නේ exam එකෙන් ඉදිරියට යන එක. ඉතින් ඔයා exam එක pass වෙන එක මෙන්න මේ කියලා අපි හිතන්න එන්න ඕනේ උත්තරේ. මොන වගේද? if you want to engage in higher studies කියන්නේ උසස් අධ්‍යාපන කටයුතු වල engage නිරත වෙන්න ඕන නම් මේ exam එක අනිවාර්යයෙන්ම ඔයා through කරගන්න ඕනේ. කියන්නේ exam එකෙන් ඉදිරියට යන්න ඕනේ. ඒකට ගැළපෙන උත්තරේ තමයි උඩ තියෙන වචන වලින් crucial කියන එක.
It is crucial that you get through the exam if you want to engage in higher studies. සෝදයාපන කටයුතු වලින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් it is crucial. ගොඩාක් තීරණාත්මකයි ඔයා මේ විභාගයෙන් ඉදිරියට යන එක. Number 5, last one. Colombo is the main. කොළඹ තමයි ප්‍රධාන ස්ථනක් center in Sri Lanka. ලංකාවේ මොන මධ්‍යස්ථානයේද ප්‍රධාන කොළඹ? මොකද අපි කැපිටල් අගනුවර නෙමෙයිනේ කොළඹ. කොළඹට අපි කියන්නේ කමර්ෂල් කැපිටල් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරික අගනුවර අපේ කොළඹ. අපේ ඇඩ්මිනිස්ට්‍රේටිව් කැපිටල් එක කියන්නේ පරිපාලන අගනුවර තමයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. එතකොට මේන් කමර්ෂල් සෙන්ටර් මෙතන උත්තරේ එන්න ඕන. කමර්ෂල් කියන එක ලංකාව ව්‍යාපාරික මධ්‍යස්ථානය ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානය තමයි කොළඹ. right දැන් උත්තර වැරදි තියෙනවා නම් මට හදාගන්න. right ඊළඟට අපි බලන්න ඕන 7 වෙනි පිටුවේ තියෙනවා 14 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි පිටුවේ 14 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙත් බලන්න ඒකත් ටිකක් සාමාන්‍යයෙන් අපිට එන විදිහේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තියෙන රිපෝටඩ් ස්පීච් වලින් තියෙන්නේ. රිපෝටඩ් ස්පීච් වලින් තියෙන්නේ බලන්න. Given below is a conversation Amanda had with Rehan. Amanda Rehan එක තිබිච්ච දෙන්න අතර වෙච්ච conversation එකක්. මේක දෙබසක්. Complete the extract from a letter Rehan wrote to Dilshan a few weeks later mentioning about this conversation. මේක කියන්නේ අමන්දයි රෙහානුයි අතර conversation එකක් දෙබසක් සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. මේ දෙබස තමයි උඩින් දීලා තියෙන්නේ. ඊට යටින් දීලා තියෙනවා extract from a letter. extract කියන්නේ උපුටා ගැනීම. රෙහාන් එයාගේ යාළුවෙක් මොන ඩිල්ෂාන්ට අර කලින් කිව්ව දෙබස ඇති වෙලා සතිය කීපයකට පස්සේ ඩිල්ෂාන්ට ආපු ලියුමක කොටසක් තියෙනවා. ඒ කොටස හිස්තැන් පුරවන්නේ කියලා කියනවා. ඒ ලියුමේ එයා මේ රෙහාන් අමන්දා එක කරපු සාකච්ඡාව ගැනත් කියලා තියෙනවා. ඒ කියන්නේ රිපෝටඩ් ස්පීච්. වෙන කෙනෙක් එක කියපු එකක් පස්සේ තව කෙනෙක් එක කියන එක රිපෝට් කරන එකනේ. ඉතින් අපිට ඉස්සෙල්ලා අපි දෙබස කියවලා බලමු. Amanda, it is time to start planning the year end vacation. Amanda කියනවා දැන් අපේ වෙලාව කාලය හරි year end vacation අවුරුදු අවසානයේ නිවාඩුව plan කරන්න. Where shall we go? අපි කොහෙද යන්නේ? Rehan, I like going to Jaffna again. Rehan කියනවා මම කැමති යාපනය යන්න. I enjoyed it last year. ගිය අවුරුද්දේ මම ගොඩක් විනෝද වුණා ඒකේ. Amanda, shall we stay in the same hotel? Amanda කියනවා අපි same hotel කලින් නැවතුපු hotel එකේම නවතිමුද? Rehan, we can try something different. Rehan කියනවා අපි වෙනස් දෙයක් උත්සාහ කරමු. යනවා how about camping? කඳවුරු රාත්‍රී කාලය ගත කරන්නේ කොහොමද camping ගැන ඔයාගේ අදහස? Amanda, a good idea. හොඳ අදහසක්.
I bought a new year tent. එතන year කියන එක කපලා දාන්න ඕන. හොඳයි. I bought a new tent last year. New year tent නෙමෙයි new tent. මම ගිය අවුරුද්දේ අලුතින් ටෙන්ට් එකකුත් මිලදී ගත්තා. Rehan, I like to invite Dilshan too. Rehan කියන මම කැමතියි Dilshanටත් invite කරන්න. Amanda, yes. I can invite him. Amanda කියන මට පුළුවන් එයාට invite කරන්න. Rehan, the middle of December is best for me. එයා කියන දෙසැම්බර් මැද කාලේ තමයි මට නම් හොඳම මේ ට්‍රිප් එක යන්න. අමන්දත් කියනවා December is fine for me too. එයාත් කියනවා මටත් දෙසැම්බර් සතිය ගැටලුවක් නැහැ. දැන් බලන්න ඒක තමයි දෙබස කන්වර්සේෂන් එක. දැන් ඒක තමයි අපි ලියුමේ හිස්තැන් පුරවන්නේ රිපෝටඩ් ස්පීච් එකෙන්. දැන් බලන්න Amanda and myself were planning the year-end vacation. බලන්න රෙහාන් එයාගේ යාළුවෙක් එක කියන්නේ අමන්දාත් එක්ක කරපු කතාව. හරිද? අමන්දායි මමයි were planning the year-end vacation. වසරග නිවාඩු අපි දෙන්න ප්ලෑන් කරමින් හිටියේ. Amanda said, Amanda කිව්වා මොකද Amanda මුලින්ම කියන්නේ Amanda කියනවා it is time to start planning the year end vacation කියලා. එතකොට it is තියෙන්නේ Amanda said කියන කෑල්ල තියෙනවා. it is කියන එක අතීත කාලෙට ගියාම it was වෙනවා. එතකොට it was time to start planning the year end vacation. එක year end vacation එක plan කරන හොඳම කාලය. ඊළඟට I said that මම කිව්වා මොකක්ද එයා කියන්නේ I like going to Jaffna again. That I liked like කියන එක past tense වහම liked. I like going to Jaffna and also said that ඒ වගේම මම කිව්වා මොකක්ද එයා කිව්වේ I enjoyed it last year. ගිය අවුරුද්දේ මං විනෝද වුණා කියලා. හරිද? එතකොට එතන උත්තරේ එන්නුනා enjoyed කියන verb එක past tense නේ. past tense එකක් අපි reported speech කරනකොට tense එක අතීත කාලයට අරන් යනවා. එහෙනම් past perfect එකෙන් ලියන්න ඕනේ. එතකොට උත්තරේ ලියන්න ඕනේ and also said that I had enjoyed it last year. ඔන්න ඔය විදිහට. ඒ කියන්නේ I said that I like going to Jaffna and also said that I had enjoyed it last year. ගිය අවුරුද්දේත් මං විනෝදුනා කියලා කිව්වා. ඊළඟට Amanda suggested to stay in the same hotel we stayed. Amanda යෝජනා කරා මෙයා suggest කරනවානේ මොකද්ද? Shall we stay in the same hotel කියලා කියන්නේ. Amanda suggested to stay in the same hotel we stayed. අපි නැවතුණු hotel එකේම නැවතුමු කියලා කිව්වා. But I said that ඒ වුණාට මම කිව්වා කියලා ඉක්මනට මේ උඩ එකේ උත්තරේ ලියා ගන්න. පළවෙනි එකේ
right. ඊළඟට බලන්න but I said that මම කිව්වා ඔයාලා දැන් පොතේ ඩයලොග් එකත් එක්ක බලන්න හොඳ මට මේක පෙන්නන්න ටිකක් අමාරුයි මේ but I said that මම කිව්වා මොකක්ද එයා කිව්වේ same hotel we stayed අපි same එකම hotel එකේ ඉන්නද කියලා ඇහුවා එතකොට රෙහාන් කියලා තියෙනවා එයා කිව්වා said that they could try can try ඉතින් v එක they වෙනවා ආනේ එතන ඉන්නේ v ම තමයි ඒක වෙනස් වෙන්නේ නැහැ we can එක could වෙනවා try something different I said that we could try something different මම කිව්වා අපිට වෙනස් දෙයක් කරන්න පුළුවන් I asked about camping මම camping camp එකේ ගත කරන එක ගැන ඇහුවා Amanda agreed and said Amanda එකඟ වෙලා කිව්වා that she එකඟ වෙලා කිව්වා තියෙන්නේ I bought a new ear tent කියන එක. එතකොට එතන Amanda agreed and said that she bought කියන එක අපි අතීත කාලෙට ගෙනිච්චාම had bought a new tent the previous year. Amanda agreed and said Amanda එකඟ වෙලා කිව්වා that she had bought a new tent the previous year. I asked whether මම ඇහුවා මෙතන හැබැයි ඒක ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා ask whether කියලා අපි දාන්නේ ප්‍රශ්න වලට මෙතන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ හරිද එතකොට I told කියලා ඕන එතෙන්ට එන්න නැත්නම් I said that I like to invite Dilshan to කියලා එන්න ඕන එතන ඔයාලා උතන හදාගන්න I asked නෙමෙයි I said කියලා මෙතන එක කපන්න I asked whether කියන එක කපන්න එතන කපලා එතන ලියන්න I said I said I like to invite Dilshan to නැත්නම් I like කියන අතීත කාලයට යනවා එතකොට liked to invite Dilshan I said that I like to then said that I like to invite Dilshan Amanda said that she could invite him too Amanda කොයාට invite කරන්න පුළුවන් කියලා I said that මම කිව්වා the middle of December was best for me the middle of
December was best for me. මම කිව්වා the middle of December. December මැද සතිය තමයි මට නම් හොඳම. එතන is කියන එක was වෙනවා අතීත කාලේ වෙන නිසා. and Amanda agreed to. Amanda agreed to. Amanda එකට එකඟ වුණා. ඔය විදිහට ඒ කියන්නේ reported speech අපිට වාක්‍යයක් දීලා ඒක reported speech හරවන්න දෙනවට වඩා ගොඩාක් වෙලාවට තියෙන ওই වගේ ටිකක් ප්‍රැක්ටිකල් එකක් දෙන්නේ. දෙබසක කියප එකක් පස්සේ ලියුමක් හරි මොකක් හරි ඒක කියනවායි කියලා ඒක reported speech හරවන්න දෙනවා. එතකොට ඒක ටෙන්සර්ස් ඔක්කොම ඒවෙන් එනවා කලවම් වෙලා. ඒක ගොඩක් ප්‍රැක්ටිකල් අර ඔයාලට වාක්‍යයක් දීලා reported speech කරන්න දෙනවට වඩා. හරිද? උත්තර ටික ලියා ගන්න ඇති මං හිතන්නේ. දැන් ඔයාලට එතකොට ওই ටියුට් එකේ තව අපිට ලියුමක් ලියන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ලියුමයි අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. දැන් අදට ඉතුරු අපි පන්ති නවත්තනවා. ඊළඟ දවස දැන් ඉරිදා උදේ දැන් අද ඊපදට පන්තියක් තියෙයි කියලා කිව්වා උදේ. එහෙම වුණොත් සිකුරාදා 2-4 අර වෙලාවම දාලා තියෙන හොඳ. ඒ වෙලාවම හැබැයි ඒකේ ඒ සිංහල පන්තිය දානව නම් ඉක්මනට ඒ කියන්නේ සතිය ඒ සිංහල පන්තිය තියෙන වෙලාව දැන් ලබන සතිය කිව්වෙත් නැහැ කියලා කිව්වා මට හැබැයි සිංහල පන්තිය ඔයාලගේ දැම්මොත් අද හෙටම කියන්නේ එතකොට මට ඒක වෙනස් කරගන්න පුළුවන් ඒ වෙලාව. හරි. ඒක හින්දා අර નિયમિત වෙලාවක් දාගන්න නිසා ලබන සිකුරාදා 2-4 තියෙනවා. සිංහල පන්තියක් දැම්මොත් ඉක්මනට කියන්න එතකොට මට වෙනස් කරන්න පුළුවන්. නැත්තම් හැමදාම සිකුරාදා ඒ වෙලාවට තමයි තියෙන්නේ හොඳද? 2 ඉඳලා 4 වෙනකම්. හරි එහෙනම් අදට පන්ති නවත්තනවා. Good morning children. Morning, sir.